ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දේශපාලනයේ රජුන් තැනූ මංගල සමරවීර මහතාව කොවිඩ් රකුසා පිළිගනී. අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී. සාමය වාර්ගික සහජීවනය සහ ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශ්වාස කළ මංගල අභීත දේශපාලඥයෙක් බව විවිධ පාර්ශව පවසයි. දින 14ට මරණ 2400 පනී. සමස්ත මරණ 7560යි. මලසිරුරු ගැන බොරු පින්තූර දැමූ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට. පස්වන රැල්ලක අවධානම ගැන GM මොයේ අනතුරු අඟවයි. ඩෙල්ටාවට වඩා භයානක ප්‍රභේද ඇතිවෙන්න පුළුවන්. විසඳුම නිවැරදි සෞඛ්‍ය පුරුදු. මහාචාර්ය ඉනෝකසී පෙරේරා කියයි. කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබර්ට් කොක් විශ්වවිද්‍යාලය එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භයි. නිවෙස් නිරෝධායනයේ සිටින්නන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ නොමිලේ උපදෙස්. ජංගම නම් 247 ස්ථාවර නම් 1247 සූදානම්. 5000 වෙනුවට 2000ක් දෙන්නේ නැතිකම නිසා. ගුරු වැටුප් විෂමතා තීන්දුව ලබන සතියේ රටට ඩලස් කියයි. රාජපක්ෂ ආණ්ඩුව රජයේ සේවක වැටුපට සහ විශ්‍රාමයට අත තියන්න හදන බව පාටලී කියයි. සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් හෙටත් විවෘතයි. මැනින් වෙළඳපොළ දින 4ක් විවෘතයි. ප්‍රථම වරට පරිසරයට ජාතික ප්‍රතිපත්තියක් ගේන්න අමරවීර සූදානම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරට දේශපාලනයේ කෘතහස්ත අභීත කෙලින් කතා කරන චරිතයක් ලෙස ගෞරවයට පත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දිවිසැරිය නිවා කළා. කොවිඩ් වැළඳීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මේ යන විට 65 වන වියෙහි පසු වුණා. 1956 අප්‍රේල් 21 වනදා ඔහු උපත ලැබුවේ දේශපාලන පවුලකයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍යවරයෙකුව සිටි මහානාම සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියයි. ඔහුගේ මව වූ khema පද්මාවතී මහත්මියද මාතර නගර සභාවේ සමාජිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ වෝල්හැම් ෆොරස්ට් විද්‍යාලය ඇඳුම් නිර්මාණය පිළිබඳ උපාධිය දිනාගත්තා. ඔහු ලන්ඩනයේ ශාන්ත මාටින් කලා විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙක්. 1983 දී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් වූ ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ එතැන් සිටයි. 1989 දී ඔහු ප්‍රථම වරට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එතැන් සිට ඔහුගේ දේශපාලන ගමන මෙරට ආර්ථික සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් වලට දායක වූ බව සඳහන් කළ යුතුයි. විදෙස් මුදල් ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ මංගල සමරවීර මහතා සිය හෘද සාක්ෂියට එකඟව කතා කළ අභීත දේශපාලඥයෙක් හැටියට සඳහන් කළ යුතුයි. මංගල සමරවීර මහතා සිදු කළ සමහර ප්‍රකාශ නිසා ඔහුට දේශපාලනිකව විවිධ චෝදනා එල්ල වුණා. කෙතරම් දේශපාලනිකව පාඩු සිදු වුවද ඔහු තමන් දැරූ ස්ථාවරයේම නිරන්තරයෙන් සිටියා. පක්ෂ මාරු කිරීම සඳහා ඔහු ගත් දේශපාලන තීන්දුව හුදෙක් පෞද්ගලික වාසිය සඳහා ගත් ඒවා නොවන බව මධ්‍යස්ථ දේශපාලන විචාරක මතයයි. මෙරට දේශපාලනය තුළ තම භූමිකාව ඉටු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. සමගි ජනබලවේගේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. මංගල සමරවීර මහතා සමගි ජනබලවේගය නිර්මාණය කිරීමට කටයුතු කළ ඉදිරිපෙළ නායකයෙක් බව එහි දැක්වෙනවා. සාමය සංහිඳියාව ආර්ථිකය යන කුළුණු මත රට ගොඩනැගිය යුතු බව මංගල සමරවීර මහතා තරයේම විශ්වාස කළ බවද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය ශෝක පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක
පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ස්ථාවර අදහසක් දැරූ සියලු දෙනාගේ නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය දේශපාලන ජීවිතය තුළ තමා වෙත එල්ල කරන ලද විවේචන සිනහමුසු මුහුණෙන් බාරගනිමින් ද්වේෂයෙන් තොර දේශපාලනයේ නිරත වූ එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ නිහතමානී පැවැත්ම රටට ආදර්ශයක් බවයි. මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ අද විවිධ පාර්ශව අදහස් පළ කළා. මගේ දේශපාලන ගමනේ ආරම්භයේදී හිටපු ලෙන්ගතුම මිත්‍රයා විදියට සහ අද මේ රටේ මාධ්‍ය ඇමතිවරයා විදියට මංගල සමරවීර මැතිතුමා පිළිබඳ මට තියෙන්නේ නොමියෙන මතකයක්. එදා මානව නිදහස වෙනුවෙන් ඔහු කළ ධෛර්ය සම්පන්න මැදිහත් වීම අතිවිශිෂ්ටයි. මේ සුවිශේෂී මිනිසා අපි හැර යන්නේ අප අතර තිබුණු දේශපාලන වෙනස්කම් වලට යට කළ නොහැකි මිනිස්කම් මේයි කියමින් මංගල මිත්‍රයාට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු. මංගල සමරවීර මහතා මේ රටේ දේශපාලනයේ සාල පරිවර්තන ඇති කරන්න ක්‍රියා කරපු කෙනෙක්. එතුමා එදා සිට ක්‍රියා කරපු හැටි දැක්කහම විශේෂයෙන්ම ඔහුගේ දේශපාලන පෙරළි ඇති කිරීමේ වැඩ කටයුතු දිහා බලපුවාම ලොකු වෙනසක් රටේ දේශපාලඥයන් අතර ඔහුට තිබෙනවා. මොකද හේතුව මංගල සමරවීර කියන්නේ වැටෙන හැම මොහොතකම නැගිටින්න උත්සාහ කරන නායකයෙක්. අර කතාවට කියනවා රජුන් තනන්නට පුළුවන් නායකයෙක් හැටියට තමයි මංගල සමරවීර මහතාව අපිට හඳුන්වන්න පුළුවන්. මංගල සමරවීර වැනි දේශපාලඥයෝ මෙරටට අහිවීම රටේ අනාගත දේශපාලන පරිවර්තනවලදී විශාල පාඩුවක් හැටියට සමග ජනබලවේගය දකිනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා එතුමා වෙනුවෙන් අපේ ශෝකය මේ අවස්ථාවේදී මා පළ කළ යුතුද කැමතියි. ඔහුගේ දේශපාලන මතවාදයේ සමග අපි එකඟුණ නැති වුණත් සමාජයට බලපෑමක් කරපු ප්‍රකට දේශපාලනඥයෙක් හැටියට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලාංකීය දේශපාලනයෙහි විශාල පරිවර්තනයකට අරගල කළ මංගල සමරවීර මහතාගේ අභාවය සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම පාඩුවක් බව මුහුණු පොතෙහි සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අභාවය ඇසීමෙන් තමා බලවත් කම්පනයට පත් වූ බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩයෙහි සඳහන් වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. ලාංකීය දේශපාලන ගමන් මගෙහි විශාල පරිවර්තනයක් මෙන්ම අරගලයක් දියත් කරමින් ලාංකේය ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කිරීමට සක්‍රියව දායක වූ කෘතහස්ත දේශපාලඥයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් සංවේගයට පත් වූ බව ජනාධිපතිවරයා දක්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් නියෝජනය කරන ලිබරල් මතධාරියෙකු ලෙසයි අග්‍රාමාත්‍යවරයා මංගල සමරවීර මහතා හඳුන්වා දී ඇත්තේ. සංහිඳියාව පිළිබඳ විශ්වාසය තැබූ මංගල සමරවීර මහතා දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙක් බවත් අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය ඔහු සිය මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළ අයෙක් බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. කොවිඩ් වැළඳීම නිසා ජීවිතයෙන් සම්පත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්වුණා. ගත වූ සති දෙක තුළ මෙරට සමස්ත කොවිඩ් මරණ 2400 ඉක්ම වූවා. ඊයේ දිනත් මරණ සංඛ්‍යාව 194ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7500 ඉක්මවා තිබෙනවා. නිවෙස්හි ප්‍රතිකාර ලැබමින් සිටින කොවිඩ් රෝගී දරුවන්ට සමාජ මාධ්‍යවල දැක්වෙන විවිධ ඖෂධ වර්ග ලබා දීමෙන් වළකින්නයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්නත සිල්වා මහතා ඉල්ලා සිටිනවා. දරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සංඛ්‍යාව 100කට අධිකයි. දරුවන් අතරද ඩෙල්ටා වෛරසයේ පැතිරීමක් සිදුව ඇති බවයි විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්ගතව රැකබලා ගැනීමේදී වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ප්‍රතිකාර නොගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටිනවා.
මේ දිනවල සමාජ මාධ්‍යවලුත් විවිධ ආකාරයේ බෙහෙත් වට්ටෝරු ඖෂධ සම්බන්ධව විවිධ දේවල් සංසරණය වෙනවා සහ සමහරට දෙමාපියනොත් අපෙන් විමසනවා දරුවාට මොනවද දෙන්න ඕන ඖෂධ කියලා. ඇත්ත වශයෙන්ම කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ මේ අවස්ථාවේදී. මොකද ඒ කිසිම ඖෂධයකින් රෝගය සුව වීමට බලපාන්නේ නැහැ. පැරසිටමෝල් ඖෂධය උණට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව යම්කිසි සෙම්පතිෂා තත්ත්වයක් තිබෙනවා ඒ සම්බන්ධ වෛද්‍ය උපදෙස් මත යම්කිසි ඖෂධ ලබා දෙන්න පුළුවන්. නම් විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සාමෙතසෝන් වගේ ඖෂධ ලබා දීම වෛද්‍ය උපදේශයකින් තොරව නිවසේ සිටින දරුවන්ට ලබා දීම ඉතාම අහිතකර වෙන්න පුළුවන්. කොවිඩ් මෘතදේහය අතරින් සිදු කළ පරීක්ෂණයකදී එන්නත් ලබා නොගත් වැඩි දිනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. රත්නපුර මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එන්නත් ලබා නොගත්ත හෝ එක එන්නක් ලබාගත් අය තමයි මිය යන බවක් අපිට පේනවා. ඔබගේ එන්නත් ඉක්මනින්ම ලබාගෙන සෞඛ්‍ය නිරෝධායන ඉවරට එකඟව වැඩ කරමින් කටයුතු කළොත් මම හිතන්නේ මොකද ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. දිනකට කොවිඩ් මරණ 200ක් වාර්තා වීමේ අවධානමකට අපේ රට ක්‍රමයෙන් ළඟා වෙමින් තිබෙනවා. ඒ අනුව පැයකට මරණ 8ක් සහ 9ක් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව දක්නට පුළුවන්. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2449 දක්වා ඉහළ යාම අප මුහුණ පාමින් සිටින වසංගතයේ භයානක තත්ත්වය කියා පානවා. මීට පෙර ජාත්‍යන්තර විශේෂඥ සමීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ද අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 350ත් 500ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි. ඊයේ දිනේදී කොවිඩ් මරණ 194ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 7560ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කළුබෝවිල රෝහලේ කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවත් මලමිනී ගොඩ ගැසෙන්නට පටන් අරන් අපට සරණක් නැත්ත යනුවෙන් සඳහන් කර විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. විමර්ශනවලදී අනාවරණය වූයේ මෙම පුද්ගලයා විසින් විදේශීය ඡායාරූපයක් කළුබෝවිල රෝහලේ බවට ඇඟවෙන ආකාරයෙන් සකස් කොට අදාළ තොරතුරු ව්‍යාජ ලෙස ඇතුළත්කට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැර ඇති බවයි. මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකට සමාජය මුහුණ දී තිබෙන අවස්ථාවක ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස අපි සියලුම පුද්ගලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ද්‍රව ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දැනට රටට අවශ්‍ය අතිරේක ඔක්සිජන් ප්‍රමාණයන් සතිපතා ලීටර් ලක්ෂ 3ක් බැගින් ආනයනය කරන්නට ඊයේත් කැබිනට් තීන්දුවක් ගත්තා. ගිය සතියේදී ගත්තු කැබිනට් තීන්දුවේ තිබුණේ මාසිකව අමතරව ලීටර් 1,20,000ක් ආනයනය කරන්න. කිසියම් විදියකින් ඒක ප්‍රමාණවත් නොවේද කියන අවිනිශ්චිතභාවය නිසා වැඩිපුර ප්‍රමාණයක් ආනයනය කරන්නට කටයුතු කරලා තිබෙනවා. අකණ්ඩව දෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 4000 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ ආසාදිතයින් 4353ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 3,94,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට නැගෙනහිර පළාතට අදාළව අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල ආයුර්වේද රෝහල් සකස් කර තිබෙනවා. මෙම රෝහල් සඳහා මෙතෙක් කිසිදු කොවිඩ් රෝගියෙකු යොමු කර නැති බවද වාර්තා වනවා. මේ අතර නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව මගින් හදිසි ගිලන් රථ සේවයක් ඊයේ ආරම්භ කළා. පවතින තත්ත්වය හමුවේ මෙවැනි උතුම් සත්කාරක ක්‍රියාවක් ආරම්භ කිරීම ආදර්ශවත් බව මතක් කළ යුතුයි. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාර්ම් එනතේ මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 869 තරණ විශේෂ වාහන ප්‍රවාහන ගුවන් යානයෙන්. කොවිඩ් මර්ධන එන්නත් කරන කටයුතු අද දිනේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන යාචකින් 100ක පමණ ප්‍රමාණයක් තෝරා ගනිමින් එන්නත් කිරීම අද සිදු කෙරුණා. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3315ක් වාර්තා වූ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
කොළඹ විශ්වවිද්‍යාලයත් ජර්මනියේ රොබර්ට් කොක් විද්‍යායතනයත් අතර සහයෝගිතා විසුමක් මත එතකොට 2020 වර්ෂයේ සිට අපි අද දක්වාම මේ පරීක්ෂණ දිගටම සිදු කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි මේ සීක්වෙන්සින් ක්‍රමය හඳුන්වලා දුන්න අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින MRI ආයතනයට ඒත් සමගම අපි ඉදිරි තෙමස ඇතුළත අපි මේ ක්‍රමයට සීක්වෙන්සින් ඇත්තටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා MRI ආයතනයේ ඒ වගේම පෙරදිනිය රෝහලේ. දැන් අපිට හම්බ වෙලා තියෙන වෛරස කාණ්ඩය ඇත්තටම කෙලින්ම වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණ වීම පිළිබඳ පරීක්ෂණ වාර්තා දත්ත කිසිවක් නැහැ. එතකොට අපි පවතින දත්ත මත පදනම් වෙලා කිව්වොත් කොරෝනා වෛරස ප්‍රභේද ලංකාවේ පවතින ඒවා දැනට මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් නැහැ. මේ පිළිබඳ පරීක්ෂණ ඇත්තටම වසර ගණනාවකට පෙරත් සිදු කරලා තියෙනවා ලංකාවේ. ඒ පරීක්ෂණ පත්‍රිකා මතත් අපිට කියන්න පුළුවන් දේ තමයි මේ වෛරස ලංකාවේ වවුලන්ගේ පවතින වෛරස දැනට එහෙම සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇත්තේ නැහැ. අපි මේ කරන පරීක්ෂණ වලින් ඇත්තටම අපි දකින්නේ විවිධාකාර වෛරස් ප්‍රභේද ඇති වෙනවා. අපි ඉස්සරහට වෙනත් ආකාර දකි. නමුත් ඔවුන්ගේ ප්‍රබලත්වය ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරගෙන යනවා. ඩෙල්ටා වෛරසය කියන්නේ එතකොට SARS-CoV-2 කියන වෛරසයේ එක ප්‍රභේදයක්. මේ වගේ ප්‍රභේද ගණනාවක් අපි දකිනවා ලෝකේ පුරා දැන් පැතිරීගෙන යනවා. නමුත් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වෙන වෛරස ගත්තාම මීට වඩා ව්‍යාධිජනක වෛරස සතුන්ගෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙනවා. ඒකයි මේ වගේ පරීක්ෂණ ඇත්තටම වැදගත් වෙන්නේ. ලෝකේ පුරාම මේ වගේ සිදුවෙන පරීක්ෂණ ලංකාව වගේ රටකත් සිදු කිරීම වැදගත් වෙන්නේ ඒ නිසායි. මොන ප්‍රභේදය අපි මෙතන දැක්කත් අන්තිමට ජනතාව වශයෙන් කරන්න ඕනේ එකම දේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන මේ මාර්ගෝපදේශය ඒ අයුරින්ම පිළිපැදීම. ඔබ ඒ දුටුවේ ඉදිරියේදී අද පවතිනවාට වඩා භයානක වෛරස් ප්‍රභේද ඇතිවීමට ඉඩ ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥ මහාචාර්ය ඉනෝක සී පෙරේරා මහතා සිදු කළ විස්තරයක්. කොවිඩ් රෝගය වැළඳී නිවෙස්හි ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉදිරිපත්ව තිබෙනවා. උපදෙස් සඳහා ජංගම දුරකථනයකින් අමතන්නේ නම් 247 අංකයටද ස්ථාවර දුරකථනයකින් නම් 1247 අංකයටද අමතන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ. අපි සේවාවේ සපයන්නේ කොවිඩ් සම්බන්ධව තියෙන රෝග වලට අදාළව ඒගොල්ලන්ට ඕනෑම ජංගම දුරකථනයකින් 247 හෝ ලෑන්ඩ් ෆෝන් එකකින් 1247 කියන මේ නම්බර දෙක ඩයල් කළා. එතකොට ඒගොල්ලන්ට රෝගය ගැන උපදෙස් දෙන සේවාවක් අපිට ස්ථාපිත කරන්න පුළුවන් වුණා. දැන් මේ සේවාවෙන් අපිට දැනෙච්ච දෙයක් තමයි මේ රෝගයට තියෙන බිය නිසා සමහර අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් නැතුව හෝ සමහර ඖෂධ වර්ග භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ ඩෙක්සාමෙතසෝන් කියන ඖෂධ වර්ගයේ දියවැඩියක් තියෙන රෝගීන් එහෙම නිසි අවස්ථාවේ නැතුව අනවශ්‍ය පරිදි ලබා ගන්න ප්‍රවණතාවයක් අපි දැක්කා මේ 247 සම්බන්ධ වන රෝගීන් අතරත්. කරුණාකර ප්‍රවේශම් වන්න. වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් මේ කොවිඩ් රෝගයට ලබා ගන්න එපා. ඔය විටමින් වර්ග ඒ ටික ඇරෙන්න. විශේෂයෙන්ම මේ ඩෙක්සාමෙතසෝන් කියන ඖෂධය ඉතා භයානකයි දියවැඩියාව තියෙන රෝගීන්. මම මේක අවස්ථාවක් කරගන්නවා අපි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්න විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගෙන් මෙම සේවාවට ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්න කියලා ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කරන සිටිනවා අපේ සංගමයේ වෙනුවෙන්. ඒක ඉතාමත්ම විශිෂ්ට සේවාවක් වේවි. ඊයේ රා 12 වෙනකොට අපිට දුරකථන ඇමතුම් 5000ක් ලැබිලා තියෙනවා. මෙම සේවය නොමිලේ වෛද්‍යවරු සහභාගී වන්නේ සම්පූර්ණයෙන් ස්වේච්ඡාවෙන්. එම වෛද්‍යවරයා බොහොම සරල ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ සියලු සාධක සලකා බලලා ඉක්මන් තීරණයක් ගන්නවා. මේ රෝගියා වහාම යොමු කළ යුතු තත්ත්වයක් තියෙනවද වෛද්‍ය ප්‍රතිකාර වලට. ඉතින් මේ තොරතුරු ගත්ත වහාම තප්පර ගානක් ඇතුළත ඒ කෙටිපණිවිඩය යවනවා. ඒ මොහොතේ මේ කෙටිපණිවිඩ සම්බන්ධයෙන් සුවසැරි 1990 මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ ඇතුළත රෝගීන්ව අදාළ තැන් වලට යොමු කරන්නේ. කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සෑම මාධ්‍යකම වගකීමක්. ඒ සඳහා සති කිහිපයකට පෙර සිට අප විශේෂ දැනුවත් කිරීමේ විශේෂාංගයක් ආරම්භ කළා. පසුගිය 12 වෙනිදා ප්‍රවෘත්ති විකාශයෙන් අප සිහිපත් කළේ ඔක්සිමීටර් පිළිබඳවයි. නිවෙස් නිරෝධානයට යොමු කරන්නන්ට ඔක්සිමීටර් ලබා දීම අත්‍යවශ්‍ය බව අප එහිදී පෙන්වා දුන්නා. අද ඒ සඳහා රටම පෙළගැසමින් සිටින බව කියන්නයි මේ සූදානම. සියත ප්‍රවෘත්තිංශයේ මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්න ගෙනෙන වාර්තාවක් දැන්.
අඩුපාඩු දුර්වලකම් හෙළිදරව් කිරීම මාත්‍යේ වගකීමක්. එසේම බරපතල ව්‍යසනයකදී නිවැරදි දිශාව සඳහා නවමානයන් ඉදිරිපත් කිරීමද මාධ්‍ය සතු වගකීමක්. ඊට උර දෙන්න අප ප්‍රවෘත්ති විකාශය තුළ විශේෂ කාලයක් වෙන් කිරීමට අප පියවර ගත්තා. පසුගිය 12 වනදා අප කතා කළේ ඔක්සිමීටර පිළිබඳවයි. නිවැරදිව ඔක්සිමීටරයක් භාවිතා කරන ආකාරය එහිදී විශේෂඥයින් යොදාගෙන අප පහදා දුන්නා. ඊට අමතරව අප අවධාරණය කළේ නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන්ට නොමිලේ ඔක්සිමීටරයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මනින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. අද මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් ඔක්සිමීටර් ලබා ගැනීම සඳහා සහාය ඉල්ලා සිටියා. අපිට රෝගියා අසාධ්‍ය වෙනවා කියලා දැන ගැනීමට අවශ්‍ය මූලිකම උපකරණයක් තමයි රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැන ගැනීමේ උපකරණය. ඒකට අපි කියනවා පල්ස් ඔක්සිමීටර්ස් කියලා. එතකොට මේ පල්ස් ඔක්සිමීටර්ස් මේ රෝගීන්ගේ ගෙවල් වල තියෙනවා නම් අපිට මේ රෝගීන්ට මීටත් වඩා විශාල සේවාවක් සපයන්න පුළුවන් කියන එක අපේ මේ වෛද්‍යවරුන් කණ්ඩායමට වැටහීමක් ආවා. ඉතින් අපි හිතුවා අපේ තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුබ සාධන ශාඛාව වන SLMA කොවිඩ් සහන ශාඛාවෙන් අපිට පුළුවන් කියලා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්න අපිට සහයෝගයක් දක්වන්න මේ පල්ස් ඔක්සිමීටර්ස් අපිට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රෝගීන් ඉන්න ගෙවල් වලට ඒ පල්ස් ඔක්සිමීටර්ස් ලබා දීලා දුරකථනයෙන් මේ රෝගීන්ගේ රෝග තත්ත්වය තව දුරටත් පාලනය කිරීමට අසාධ්‍ය රෝගීන් කල් වේලා ඇතුව හඳුනා ගැනීමට අපේ වෛද්‍යවරුන්ට මේ කාර්යය තවත් හොඳට කරන්න පුළුවන් කියන එකට අපිට වැටහී ගියා. පසුගිය 12 වනදා අපගේ ප්‍රවෘත්තිය පිළිබඳව දුරකථනින් ස්තුතිය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන්ට ඔක්සිමීටර් ලබා දීමට තම පක්ෂයේ සහායද ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම සියත මාධ්‍ය ජාලය මේ පිළිබඳව වරින් වර තමන්ගේ මාධ්‍ය හරහා මත් කිරීම අපි තාමත් අගය කරනවා. මොකද සියත මාධ්‍ය ජාලය පෙන්වා දුන්නු ඒ කාරණේ පිළිබඳව දැන් වෛද්‍ය සංගම් වලත් ඒ වගේ වෛද්‍ය විශේෂඥයන්ගේ පමණක් නෙවෙයි දානපතීන්ගේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු වෙමින් තිබෙනවා. ඉතින් මම හිතනවා මේ මොහොතේ සියත මාධ්‍ය ජාලය මේ රෝගීන් සඳහා යම් සහනයක් වීමට ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල සඳහා අවධානය යොමු කරන්නත් ඒ සඳහා ළඟ පෙන්වන්නත් ක්‍රියා කිරීම ගැන අපි සියලු දෙනාගේ ප්‍රශංසාව ස්තුතිය පිරිනමන්න ඕනේ. මම දුටුවා වෛද්‍ය සංගම් ගණනාවක් ඒ පිළිබඳව ප්‍රශංසා කරලා තිබුණා. එයා ඉල්ලලා තිබුණා ඒ අය හරහා මේවා බෙදා හරින්න කියලා. ඒ නිසා කුමන ආකාරයෙන් වුණත් ප්‍රශ්නයක් නෙවෙයි මේ මොහොතේ කොවිඩ් වෛරසයෙන් පීඩාවට පත් වෙලා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන් වෙනුවෙන් ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි සම්බන්ධ වෙනවා. මේක මැදිහත් වෙන සියත මාධ්‍ය ජාලයටත් අපේ කුසවේදීත්වය පිරිනමන්න කැමැතියි. අඩුපාඩු දුර්වලකම් දත්තවල වැරදි සියල්ල වාර්තා කරන අතර ඔබ අප අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් ගැනද අප නිරන්තරයෙන් කතා කරනවා. අද නිවෙස් නිරෝධායනයට ප්‍රමුඛතාවයක් ලබා දීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙනවා. නිවෙස් නිරෝධායනයේදී ඔක්සිජන් මැන බැලීමට ඔක්සිමීටරයක් අත්‍යවශ්‍යයි. නිරෝධායනයට යොමු කර ඇති නැති බැරි අසරණ පවුල් සඳහා ඔක්සිමීටරයක් නොමිලේ ලබා දෙන්නේයි අප එදා රජයට යෝජනා කළා. සියල්ල රජයකට තනිව කළ නොහැකි. අද ඒ සඳහා පෙළ ගැසෙමින් සිටින්නේ අපේ රටේ මනුස්සකමයි. මේ සමාජ සත්කාරයට අදාළ අංශ සමග එක්වන්නයි ඇති හැකි සැමට අප අදත් ආරාධනා කරනවා. කොවිඩ් පස්වන රැල්ලක අවධානම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනතුරු ඇඟවුවා. වත්මන් කොවිඩ් මර්ධන වැඩසටහන පාර නොදැන යන මම්මුලා ගමනක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. දත්ත නිසියාකාරව කල්පනාකරණය නොකිරීම හරහා අපි කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ පාර දන්නතුව යන ගමනක් බවට පත් වෙලා තියෙනවා. ඉන්නත් කරන වැඩපිළිවෙල අවිධිමත් ලෙස ක්‍රියාත්මක වෙන ආකාරයක් අපි දකිනවා. මෙහෙයුම් කරන්න නෙවෙයි තිබ්බේ. මීට ඉස්සෙල්ලා වැඩපිළිවෙලක් සකස් කරන්න තිබ්බා. 60ට වැඩි පුද්ගලයන් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම මේ වැඩපිළිවෙලක්. තුන්වෙනි වතාවටත් මුළු රටම ලොක්ඩවුන් කරන්න වෙන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ බලන්න ඕන කාරණය තමයි
පස්වෙනි රැල්ලක් ඒමේ අවදානම අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. මීට වඩා විශාල පස්වෙනි රැල්ලක් එන්න පුළුවන්. අර අපි පෙන්වා දුන්න ඒ කාණ්ඩයට එන්නත් ලබා දීමේ කටයුත්ත අද වෙනකන් අවසන් වෙලා නැහැ. 60ට වැඩි කාණ්ඩයට ඒ වෙලාවේ ලබා දිය යුතු ප්‍රමුඛතාවයේ තියෙද්දි ඊට සමගාමීව 30 සහ 60 කාණ්ඩයටත් එන්නත් ලබා දීම ආරම්භ කරා. සමහර වෘත්තීය සමිති නායකයෝ කියනවා සිංගප්පූරුවට ගුවන් යානා යවමු කියනවා, PCR ලක්ෂයක් කරමු කියනවා, හමුදාපතිතුමාට එළවලු බෙදන්න කියලා. මේ ඔක්කොම වෘත්තීය සමිති නායකයින්ට අපට දෙන්න තියෙන පණිවිඩය තමයි කරුණා කරලා සෞඛ්‍ය සේවකයන්ට හුස්ම ගන්න ඉඩ දෙන්න. මේ රැල්ල පාලනය කරපු ගමන් ආපහු මේ රට පුරා යකා නටන්න පටන් ගන්න එපා කියන එක අපි මතක් කරන්නට කැමතියි. රජයට මේ ටෙස්ට් ප්‍රමාණවත් පරිදි කරන්න බැරි නම් අඩු ගානේ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරගන්න ඉඩ සලස්සන්න ඕන. ජනවාරි සිට අගෝස්තු දක්වා මෙරට එන්නත් කරන ප්‍රතිශතය 26% පමණක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ ප්‍රමාණයට එන්නත්කරණය කළහොත් 100% සම්පූර්ණ කිරීමට තව අවුරුදු 2ක්වත් ගත විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අද ඉඳන් සතියක් එහාට බැලුවොත් රෝගීන් වාර්තා වුණ අපිට 27433ක්. 27000 කියන විශාල සංඛ්‍යාවක්. මිනිස්සු මැරිලා තියෙනවා 1297ක්. සතියකට 1297ක් මිය ගියා. ඉතින් මේ தත්ත්වය කළමනාකරණය කරන්න තමයි අපි ලොක්ඩවුන් එකක් ඉල්ලුවේ. ආණ්ඩුව හරිම මෝඩයි උද්දච්චයි. එක්ක දැන වැරදි කරනවා. ওই තුන එකක්. හැබැයි මොන දේ වුණත් ලංකාවේ කොරෝනා ප්‍රමාණය වැඩි වෙනවා. ආණ්ඩුව හිතන් ඉන්නේ එන්නත් කරණය මේකට උත්තරයක් කියලා. එන්නත් කරන යම් ප්‍රමාණයට උත්තරයක් තමයි. ආණ්ඩුවේ මේ කරන වැඩ පිළිවෙල අනුව උත්තරයක් නෙවෙයි. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. එන්නතේ පළවෙනි මාත්‍රාව අද වෙනකොට දීලා තියෙන්නේ මිලියන 12කට. දෙවෙනි මාත්‍රාව දීලා තියෙන්නේ මිලියන 5.8කට. මේ එන්නත් කරන්නේ පටන් ගත්තේ ජනවාරි සිට අගෝස්තු කියන මාස 8යි. 126 මාස 8ට. එතකොට 100%ක් මේක යන්න නම් මාස 8 ඒවා 4ක් ඕනේ. මාස 32 කියන දල වශයෙන් අවුරුදු 3කට ආසන්න ප්‍රමාණයක්. ඒතර තව අවුරුදු 2ක් මේ රටේ ජනතාව මේ ප්‍රමාණයට මිය ගියොත් මොකක්ද වෙන තත්ත්වය? කෙහෙලිය රමුක්කල් ඇමතිවරයා ලංකාවේ රසායනාගාර ප්‍රමාණය පිළිබඳව ඔහු කියන්නේ PCR රසායනාගාර 25ක් විතර තියෙනවා කියලා. නමුත් අපි ඉතා පැහැදිලිව රමුක්කල් ඇමතිතුමාට කියනවා අපේ රටේ 1000කට වඩා වැඩි PCR පරීක්ෂණ ප්‍රමාණයක් කරන්නට පුළුවන් රසායනාගාර දැනට තියෙනවා 27ක්. ඒ 27ට අමතරව රැපිඩ් PCR කරන්න පුළුවන් රසායනාගාර දැනට තියෙනවා 17ක්. අපේ අලුත් සෞඛ්‍ය ඇමතිතුමාගේ දත්ත පද්ධතිය කවුරු හරි විකෘති කරලා තියෙනවා. මෙය වාද කිරීමේ අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පවසනවා. ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ විපක්ෂයේද එක් කරගත් පුළුල් වැඩපිළිවෙලක් වහා සකස් කරන්න කියලයි. ඔබතුමාලා ඇතුළු පක්ෂ 10ක් ජනාධිපතිතුමාට ලියුමක් දුන්නට පස්සේ තමයි රට වැහුවේ. විනය පරීක්ෂණයක් කරනවලු විමල් වීරවංශ, එතකොට උදේ ගම්මන්පිල, අසුදේව නාරාකාර මැතිතුමාට. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැටියට වේවා නැත්නම් රජයේ වෘත්තීය සමිතිය හැටියට වේවා වාද විවාද කළ යුතු කාලයක් නෙවෙයි මේක. ඇත්තටම අපි මේ රට වහන්න කියන ඉල්ලීමට ඉස්සෙල්ලා අපේ මූලික ඉල්ලීම් 7ක් තිබුණා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ සියලු කොටස්ම විපක්ෂයේ පවා රටේ අනාගතය සම්බන්ධ තීරණාත්මක තීන්දුවකට දායක විය හැකි විදිහට ඒ සාකච්ඡා මණ්ඩපය පුරුල් කළා මේ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව ක්‍රියා කරමින් සිටිනවා. එහිලා මහජන නියෝජිතයින්ගේ වගකීම පිළිබඳව සමාජය තුළ බරපතල කතාබහක් ගොඩනැගුණා. අමාත්‍ය මණ්ඩලය අගෝස්තු මාසයේ සියලු වැටුප් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අද වාර්තා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කොවිඩ් ව්‍යසනයට ආධාර කිරීම සඳහා නව අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සමගි ජනබලවේගයේද සිය ආධාර විපක්ෂයෙන් හුස්මක් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළා. කොවිඩ් ව්‍යාප්තිය සමග අපේ රටත් ජනතාවත් දිනින් දින පීඩාවන්ට පත්වනවා. රටේ ආර්ථිකය පිළිබඳව විපක්ෂයේ වගේම ආණ්ඩු පක්ෂයත් පහුගිය දවස්වල විවෘතව අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. මේ වාතාවරණයේ මැද අමාත්‍ය මණ්ඩලයේ මාසික වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරා අගෝස්තු මාසයේ සියලුම කැබිනට් ඇමතුරුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට බැර කළ යුතුයි කියලා. ඒකමතිකව
කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොවිඩ් අරමුදල පිහිටුවීමද අද සිදු කෙරුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම මන්ත්‍රීවරුන් එහිදී සිය මාසික වැටුප එම අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. අපි මීට පෙර අවස්ථාවලදී අපේ මේ සියලුම මැති ඇමතිවරු පරිත්‍යාග රාශියක් කරලා තිබෙනවා. වැටුප රුපියල් 54,285ක් වගේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළා ලක්ෂය බැගින් අද පරිත්‍යාග කළා. අපි අවශ්‍යතාවය කොතනද කියලා සොයාගෙන අත්‍යවශ්‍යම කටයුතු වලට තමයි මේ මුදල් යොදවන්න තීන්දුව කළා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේද කොරෝනාවෙන් පීඩිත ජනතාවට සහන සැලසීමට සිය වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව විපක්ෂ නායකවරයා ඊයේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. ඊටුගම අපි සමගි ජනබලවේගයේදී අපිටත් විශ්වාසයි. ඒක නිසා අපි තීන්දුව කළා තියෙනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඉල්ලීම සියලුම මන්ත්‍රීවරු අපි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අගෝස්තු මාසයේ වැටුප සජිත් ප්‍රේමදාස මහත්මයාගේ විපක්ෂයේ හුස්මක් වැඩසටහන ලබා දෙන්න. ලංකාවේ තියෙන රෝහල් වල තියෙන අඩුපාඩු සපුරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අද සඳහන් කළා. වාද විවාද වලට තුඩු දෙන දේවල් නෙවෙයි පුළුවන් තරම් අපේ ජාතික එකමුතුවක් ජාතික මෙහෙයුමක් අවශ්‍ය වෙලාවක අපි තියෙනවා. අපි ආණ්ඩු පක්ෂේනුත් විපක්ෂේනුත් ඉල්ල සිටිනවා සියලු දෙනාම අපි එක්ව මේ අනුවේදනීය කනගාටුදායක තත්වයට මුහුණ දීම සඳහා ඒකමිතික භාවයක් ඒකාත්මික භාවයක් අපි තුලම ඇති කරගන්න කාලය උදා වෙලා තියෙනවා. තොග වෙළඳාම් කටයුතු වෙනුවෙන් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. බැනින් තොග වෙළඳපොළ පමණක් අද සිට දින 4ක් විවෘතව තබන බවයි අදාළ බලධාරීන් පවසන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද අදත් රථවාහන විශාල ප්‍රමාණයක් කොළඹට පැමිණෙන අයුරු දක්නට ලැබුණා. තොග වෙළඳාම වෙනුවෙන් පමණක් අද සහ හෙට දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. පෑලියගොඩ මැනින් තොග වෙළඳපළට අද එළවලු සහ පළතුරු ලොරි විශාල ප්‍රමාණයක් පැමිණ තිබුණා. එළවලු මිලට ගැනීම සඳහා තොග වෙළඳුන්ද අදාළුවම එහි පැමිණ සිටියේ මේ අයුරින්. මේ අද පෙරවරුවේ විවෘත වූ නාරාහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද විවෘතව පැවතියත් වෙනදාට සාපේක්ෂව පාරිභෝගිකයන් අඩු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයද අද අලුයම 4ට විවෘත වුණා. උදෑසන 7 පමණ වන විටත් දිගු වාහන පෝලිම් පැවතියේ මේ අයුරින්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත වීමත් සමග ලොරි රථ විශාල ප්‍රමාණයක් එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණි ආකාරයයි මේ. මේ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ දිස් වූ ආකාරය. ජීවනෝපාය අහිමිවුවන් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම දෙවන දිනටත් අද සිදු කෙරුණා. මර්දාන ප්‍රදේශයේදී මෙම දීමනාව ලබා දීම අද සිදු කළේ කුප්පියාවත්ත බටහිර ප්‍රජාශාලාවේදී. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අදත් කොළඹ නගරයට රථවාහන විශාල ප්‍රමාණයක් පැමිණෙන අයුරු දක්නට ලැබුණා. මීගමු පාර, නුවර පාර, නව කැලණි පාලම, සිරිමාව බණ්ඩාරනායක මාවත සහ බේස්ලයින් පාර අද උදෑසන දිස් වූයේ මේ අයුරින්. කොළඹ නගරයේද ඇතුළුව රටේ සෑම ප්‍රදේශයකම අදත් නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. අඩු ආදායම්ලාභී පවුල්වලට 5000 වෙනුවට 2000ක් දෙන්නේ රජයට මුදල් සොයා ගැනීමට නොහැකි නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රුපියල් 5000ක් වෙනුවට මේ සංචාරන සීමා කාලේ රුපියල් 2000ක් දෙනවා. රුපියල් 2000න් මොනවද කරන්නේ? දැන් ඒකේ තියෙනවා රුපියල් 1998කට බන්දුලුගොඩ මැතිතුමා දෙනවා පාසලයක්. ඒක රුපියල් 2යි ඉතුරු වෙන්නේ. රුපියල් 2 ඉතුරු ටික කරන්නේ කොහොමද? ඉතින් මෙන්න මෙවැනි තත්යකට රටපත් වෙලා තියෙනවා. සමුද්‍රි සේවක ලබා ගන්න අයට දෙන්නේ නැහැ. වක්ගඩු රෝගීන්ට දෙන්නේ නැහැ. වැඩිහිටි දෙමනව ගන්න අයට දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැතුව මේ ඉතා දුප්පත් අයට දෙනවා කියලා තවත් මේකක් කරනවා. මේකට යන්නේ පවුල් 40 ලක්ෂයකට දෙන්න බිලියන 8යි යන්නේ. එතකොට රුපියල් 5000 ගාණ දුන්නා නම් යන්නේ බිලියන 20යි. බිලියන 20ක් හොයාගන්න බැයිද ආණ්ඩුවට? ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා නිසි වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගන්න. මේ රටේ ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. හැමතැනම තිබුණ වෙළඳසල් වල ඉස්සර පෝලිමක්. ඒ වගේම ගෑස්. අපි දන්නා ගෑස් ටික ගබා ගන්න ජනතාව මොනතරම් දුකක් වින්දාද පෝලිං වල කියලා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම සිමෙන්ති ටික ගන්නත් අද පෝලිං වලට යන්න සිද්ධ
සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරවුම් හලවල ජනතාව පෝලිං ගහලා හිටියා. ඉතින් අපි දන්නවා අවසානයේ මේ පෝලිං යුගයේ අවසානයේ දැන් ජනතාව අපේ ආණ්ඩුව අරන් ඇවිල්ලා තියෙන ජනතාව. ඒක මොකක්ද දන්නවද? ආදාහනාගාර පෝලිම. ආදාහනාගාරවල තමයි දැන් ජනතාව පෝලිං ගහලා ඉන්නේ අපේ මිනි ටික පුච්චන්න. ඒ තත්ත්වර තමයි මේ රට පත් කරලා තියෙන්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ රජයේ තීරණය ලබන සතියේ රටට දැනුම් දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. නව අධ්‍යාපන අමාත්‍යවරයා ඇමති අනුකමිටු වාර්තාව ගැන කිසිවක් දන්නේ නැති බවයි ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ. ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම ආරම්භය දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වුණා. අද මෙම විරෝධතාවලට මාස එකහමාරකට වැඩි කාලයක් ගත වී අවසන්. මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කෙරුණා. ඊට මහින්ද අමරවීර, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළත් වනවා. මෙම අමාත්‍යවරුන් ගුරු විදුහල්පති සංගම් පසුගිය සති කිහිපය පුරා මුණ ගැසෙමින් වැටුප් විෂමතා ගැටලු පිළිබඳ අධ්‍යයනය කර තිබෙනවා. ඉන් අනතුරුව අනුකමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව මුදල් අමාත්‍යංශයේද අධ්‍යයනයෙන් පසුව ඊයේ දින කැබිනට් මණ්ඩලයට එම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේ පැයකට ආසන්න කාලයක් මේක සාකච්ඡා කරා. අපි කෙසේ වෙතත් ඒ සාකච්ඡාවේ ඉතුරු භාගය ලබන සතියට කල් දැම්මා. මොකද තවත් ආයතන රාශියක නිරීක්ෂණ ගත යුතුව තියෙනවා. අපි මුදල් ඇමතුමාට මේක බාර දුන්නේ සිකුරාදා හවස අරුවේ. කැබිනට් මණ්ඩලයේ සන්තකයේ අපේ වාර්තාව තියෙනවා. අපි ලබන සතියේ නිසකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද කියලා කියන එක අපි රටට දැනුම් දෙනවා. මේ අතර ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ රජයේ විසඳුම් ලබා දෙනතුරු දියත් කළ අරගලය ඉදිරියටම ගෙන යන බවයි. කැබිනට් අනුකමිටුව විසින් පත් කරන ලද ඒ වාර්තාව අධ්‍යයනය කරන්න කාලය ඕනේ කියලා තව සතියකට කල් අරගෙන. දැන් මේ ඇවිල්ලා අපි දකින්නේ පස්වෙනි කැබිනට් මණ්ඩලයට ගමන් කිරීමක් ඇත්තක් මේ දකින්නේ. දැන් විශේෂයෙන් අපි දන්නවා GLP ඇමතිවරයා වෙනුවට දිනේෂ් කුලන අධ්‍යාපන ඇමතිවරයා පත් වෙලා ඉන්නේ. දැන් මේ ඇමතිවරයා පත් වුණාට පස්සේ තව වෙනකම් වෘත්ති සමිතියක කතා කරලත් නැහැ. අපි දන්න විදිහට දැන් දිනේෂ් කුලන ඇමතිවරයා මේ ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවේ වාර්තාව මොකද්ද උනේ කියලාවත් දන්නේ නැහැ. නමුත් අපි කිසි ලෙසකින් අපේ අරගලය අඩු කරන්නේවත් නතර කරන්නේවත් නැහැ කියන කාරණාව අපි අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. මෙරට පරිසර පද්ධතීන්ට සිදු වූ හානි පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කළා. ඇතමුන් හිතාමතා පරිසරයට හානි කරන්නේ සිය මඩිය තර කර ගැනීමේ අරමුණින්. මෙරට සුන්දරත්වයට මරු පහරක් එල්ල වී ඇත්තේ සමහර බලධාරීන් ගන්නා අනුවන තීන්දුව තීරණ නිසායි. අද වන විට මෙරට සත්ව ප්‍රජාව මෙන්ම ශාක්‍ය ප්‍රජාවද දැඩි තර්ජනයකටයි මුහුණ දී ඇත්තේ. මේ රටේ බොහෝ ගැටලුවලට ප්‍රධාන හේතුව ජාතික ප්‍රතිපත්තියක් නැතිකමයි. අවුරුදු 5න් 5ට පාඨපක්ෂ මාරු වෙනකොට අලුත් තීන්දුව ගන්නවා මිසක් වසර 20කට 25කට ඉදිරි සැලසුම් අපිට නැහැ. එවන් පසුබිමකයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර ඇත්තේ. එය මෙරට පළමු ජාතික පරිසර ප්‍රතිපත්තිය බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ. ආණ්ඩුව සහ අමාත්‍යවරයා වෙනස් වන විට ඇතැම් අමාත්‍යාංශවල ප්‍රතිපත්ති වෙනස් වන නිසා එසේ වෙනස් වන්නේ නැතිවන ලෙසයි මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබෙන්නේ. එම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එය මේ වසර අවසන් වීමට පෙර සකස් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. රාජපක්ෂ ආණ්ඩුව මෙරට රජයේ සේවකයාගේ වැටුපට සීම විශ්‍රාමික දීමනාවටද අත තබන්නට සූදානම් වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. මේ පහුගිය අවුරුදු දෙකේදී ප්‍රබල රාජ්‍ය ආයතන එකක්වත් මූල්‍ය වශයෙන් ලාභ දෙන තැනට පත් කරගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය හා කන්තේ නීතිගත සංස්ථාව මේ අවස්ථාවේ ඒවයි ඉල්ලුම ඉතාමත්ම අඩු වෙලා තියෙන මොහොතේදී මේ දෙකේ පාඩුව විතරක් රුපියල් බිලියන 1000 ඉක්මවල ගිහිලා තියෙන විත්තිය කියන්න ඕන. යහපාලන කාලේ ලාභ ලැබපු ලංගම පවා මේ ආණ්ඩුව යටතේ පාඩු ලබන තැනට තල්ලුණා. මේවා මේ කොවිඩ් එක පිට දාලා බේරෙන්න බෑ. මේ ආණ්ඩුව ඉව බව නැතුව සල්ලි අච්චු ගැහුවා. ඒ මගින් රුපියල් බිලියන 1000කට අධික ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් සංසරණය කිරීම සඳහා එකතු කළා. ඒතකොට ඒ මගින් මොකද සිද්ධ වුනේ? භාණ්ඩ හා සේවා මිලදී ගන්න අර රජයේ සේවකයාගේ පඩිපතර තිබිච්ච හැකියාව නැති වෙලා ගියා. තමන්ගේ ජාවාරංකාර ඥාතිය ආරක්ෂා කරන්න රටේ වටිනා විදේශ විනිමය කාලකන්ණි විදිහට පාවිච්චි කළා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.